නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ වෙලාවේදී බුද්ධ පුතුන් මුහුණුපත සමග සජීවීව සම්බන්ධ වෙන අපේ සදහැවත් හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්න. බොහොම කාලයකට කලින් අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ අපේ සදහැවත් අජිත් හිඟුරංගල මහත්මයා මාර්ගයෙන් සම්බන්ධීකරණය කරගෙන අපේ දුරකථන අංක හොයාගෙන මේ පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කළේ ජපානයේ ඔයිත ප්‍රාන්තයේ පදිංචි වී සිටින උදේශිකා ශිරෝමණී මිය විසින්. එතුමිය ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරලා දෙන ලෙස ඉල්ලා සිටියේ රත්නපුර හංගමුව පදිංචිව ඉඳලා වසර 5කට පෙර මිය ගිය ආදරණීය මෑණියන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරලා ඇයට පින් අනුමෝදන් කරන්නට. ඊට අමතරව දෙපාර්ශවයේම මිය ගියපු සියලුම ඥාතීන්ට පින් දෙන්නත් ආදරණීය පියාණන් වහන්සේට අක්කා අයියා ඇතුළු පවුලේ සියලුම දෙනාට මව්පිය දෙපාර්ශවයේම ඥාතීන්ට ආශිර්වාද කරන්නටත් තමයි
මේ පින්කම සිද්ධ කර දෙන ලෙස ඉල්ලා සිටියේ. මේ පින්කමට ආරාධනාව බාර ගන්නකොට අපි ලංකාවට වැඩම කරනවද නැද්ද කියන එක පිළිබඳව නිශ්චිත තීරණයක් තිබුණේ නැහැ. මා හිතුවේ මා ජපානයේ වැඩ ඉඳී කියලා. ඒ නිසයි මේ දේශනාව බාරගත්තේ. නමුත් අප අවස්ථාව යෙදිච්ච නිසා ඉඩ පහසුකම් ලැබුණු නිසා ලංකාවට පැමුණුණත් මේ පින්කම අපි කඩ නොකර කරලා දෙන්න කල්පනා කළා. නමුත් අද දේශනාව සිද්ධ කරන්නේ අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ඉඳලා නෙමෙයි. මගේ ලංකාවේ සේනාසනේ ඉඳලා නෙමෙයි. හෙට දවසේ මගේ තාත්තගේ ජන්මදිනය යෙදෙන නිසා ඒ වෙනුවෙන් උදෑසන සිද්ධ කරන සංඝසතු දානමය පුණ්‍ය කර්මයට වැඩම කරපු නිසා අද දවසේ මගේ නිවසේදී මගේ දෙමව්පියන්ගේ නිවසේ ඉඳලා තමයි මේ සද්ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ. ඉතින් අපේ හෙට ජන්මදිනයන සමරන අපේ තාත්තට ආශිර්වාද කරන්නට අප මේ උතුම් පින්කම අවස්ථාවක් කරගන්නවා. ඊට අමතරව මේ දායකත්වය ගත්ත පවුලේ ඇත්තන්ගේ වගේම අපේ තාත්තගේ මවුට පියාට ඒ වගේම අපේ අම්මගේ මවුට පියාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම බණ අහන අපේ මේ නිවසට රැස්වුණු අපේ ඥාතීන් ස්වල්ප දෙනාගේ නමින් මිය ගියපු සියලු දෙනාට පින් දෙන්නත් අපිට මේ අවස්ථාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සදහවතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපට මඟ පෙන්වනවා දුකින් නිදහස් වෙන්න. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මූලික පරමාර්ථය. බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ මිනිස්සුන්ට දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට දුකින් නිදහස් වෙන මාර්ගය ලෝකේ නොතිබෙන එකක් නෙමෙයි. තියෙනවා. හැබැයි මේ මාර්ගය වැහිලා තියෙනවා. වැහිලා තියෙන්නේ ඇයි? මිනිස්සු අවිද්‍යාවෙන් පිරීලා ඉන්න නිසා. විද්‍යාව, ආලෝකය, ප්‍රඥාව දියුණු කරගත්ත අය නැති නිසා මිනිස්සු දුකින් නිදහස් වෙන්න ඕනෑ කියන හැඟීමෙන් විවිධ මාර්ගවල ගමන් කරමින් ඉන්නවා. උදාහරණයක් කිව්වොත් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ ගෞතම බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා විදියට උපදිනකොට අපි දකිනවා අපිට ඉගෙන ගන්නට ලැබෙනවා කාමසුකල්ලිකානුයෝගී ප්‍රතිපදාව ඇතුලේ දුක නැති කරගන්න හිතන පිරිසක් හිටියා. කියන්නේ ඉපදෙච්ච මිනිස්සු දුක් විඳිනවා කියන එක තේරුම් ගත්ත එක පිරිසක්. ඒගොල්ලෝ පුළුවන් තරම් ඉන්ද්‍රියන් සපවත් කරමු. ඒකයි කාමසුකල්ලිකානුයෝගයේ නිර්මාණය. පුළුවන් තරම් මේ කය සුවපහසු බවින් යුක්ත කර පංචකාමයේ පුළුවන් තරම් භුක්ති විඳින. කොච්චර වුණ එක තදින් අවධාරණය කළාද කියනවා නම් රිනං කෘත්වා ගෘතම් පිබේත් කියලා කිව්වා. ණයට හරි අරගෙන ගිතෙල් කාලා සතුටින් ඉමු කියලා කිව්වා. එච්චරටම කාමභෝගී ජීවිතය පිළිබඳව තිබුණු උද්‍යෝගය වැඩි වුණා. ඒකේ අදහස උනේ දුක නැති කරගන්න නම් සැප විඳින්න ඕනේ. ඒක සැප විඳීමෙන් ඉන්ද්‍රියන්ට තව තවත් සැපවත් අරමුණු අත්විඳින්ට සැලැස්සීමෙන් දුක නැති කරගන්න. හැබැයි ඔය ක්‍රමයට එරෙහිව ඒ කාලයේම තව පිරිසක් මතුවුණා. ඒගොල්ලොන්ට කියනවා ශ්‍රමණ සම්ප්‍රදාය. ශාස්ත්‍රාස්ත්‍රවරු සේසෙම නිගණ්ඨනාත පුත්තතුමා ඊළඟට පරිබ්‍රාජකවරු එයාදී කණ්ඩායම් උත්සාහ කළ දුකින් නිදහස් වෙන්න. ඒ අතර හිටියා ධ්‍යාන සමාපatti ලබාගත්තු අය ගොඩාරයක් හිටියා. දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය ධ්‍යානලාභීනේ. ඒගොල්ලොත් උත්සාහ කරා දුකින් නිදහස් වෙන්න. ඒගොල්ලන්ටත් ඕන වුණා මිනිස්සුયો సంతానගතව විශාල වේදනාවක ඉන්නවා.
කලකිරීමක ඉන්නවා. පසුතැවීමක ඉන්නවා. අතෘප්තිකර බවක ඉන්නවා. මේ නිදහස් වෙන්න ක්‍රමයක් ගැන හොයද්දි තමයි ඒගොල්ලෝ ධාන භාවනා හොයාගන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාඳුරෝ පහළ වෙනකොටම මිනිස්සුන්ට තිබිච්ච අවශ්‍යතාවයක් තමයි දුකින් නිදහස් වීම. ඒකට කාලයක් නැහැ. මිනිස්සු දුක පිළිකුල් කරනවා. දුක්ඛ පටික්කුලනේ දුක පිළිකුල් කරනවා. සැපයට කැමති වෙනවා. සියලුම සත්‍යෝ සුඛකාමානි භූතානි කිව්වේ ඒකයි. සියලුම සත්‍යෝ දුක පිළිකුල් කරනවා සැපය අපේක්ෂා කරනවා. ඒක මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විතරක් නෙවෙයි. අද දවසේ නේ. අද දවසේ දැන් අපි පිටුලිය නැතුව ඉන්න එක දුකක් කියලා තේරුම් අරගෙනනේ. යමක් කමක් තියෙන මිනිස්සු විදුලි ජනන යන්ත්‍ර පාවිච්චි විවිධ උපායන් යොදනවා. මේක ලයිට් නැතුව ඉන්න බෑ. ඒක හරි දුකක්. අමයි අඬනවා, දාඩිය දානවා. මේ ආදී ප්‍රශ්න මත ඒ දුකින් නිදහස් වෙන්න ඕනෑ කියලා විවිධ උපායන් හොයනවා. ඒ ලෝක ඉතිහාසයේම මිනිස්සු සෑම උත්සාහයක්ම දරලා තියෙන දුකින් නිදහස් වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ තමයි පළමු වතාවට මේ ලෝකයට දුකින් නිදහස් විය හැකි සැබෑ වැඩපිළිවෙල හොයාගත්තා. ඒකට කියනවා අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මධ්‍යම ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් තවත් විදියකට ඒ දේශනාවේ සඳහන් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය ඒ පිළිවෙත අනුගමනය කරපු බුදුහාමුදුරුවෝ උතුම් බුද්ධත්වයට පත් වෙනවා. උන්වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙලා අපටත් ඒ උතුම් වූ අවබෝධය ඒ සැනසෙල්ල ලබා ගන්න ඒ මාර්ගයේම අනුගමනය කරන්න කියලා මාර්ගය කියලා දෙනවා. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි. ඒක තිබුණා. දුක්ඛ කියන එක තිබුණා. දුකට හේතුව කියන එක තණ්හාව කියන එක තිබුණා. දුකින් නිදහස් වීම තමයි සැනසීම කියන එක. ඒක පැවතිච්ච සත්‍යයක්. තණ්හාවෙන් නිදහස් වෙච්ච කෙනා සැනසෙනවා කියන එක. නිවෙනවා කියන එක. ඒක පැවතුණු සත්‍යයක්. හැබැයි දැක්කේ නැහැ කවුරු. ඒකට තියෙන එකම වැඩපිළිවෙල උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව වඩා වර්ධනය කිරීමයි දියුණු කිරීමයි කියන එක තිබුණා. ඒක තමයි ක්‍රමය කියලා නමුත් තේරුම් ගන්න හිටියේ නෑ. ඒකයි චතුරාර්ය සත්‍ය ගැන අඳුන්වද්දී එක නමක් තමයි පුරාණං අංජසං කියන්නේ. පැරණි පාරක්. ඒකට අලුත් පාරක් නේ පැරණි පාරක්. ඒ පැරණි පාරේ තිබුණු ප්‍රශ්නේ තමයි ඒක කැලෑ වෙලා තිබුණා. තණ්හාව නැමැති කැලෑව, ද්වේෂය නැමැති කැලෑව, මෝහය නැමැති කැලෑව මනුස්ස సంతානයන්හි වැඩිලා තිබිච්ච නිසා. Taman දුක් විඳින්නේ තණ්හාව නිසා කියලා මිනිස්සු තේරුම් ගත්තේ නැහැ. Taman දුක් විඳින්නේ ද්වේෂය නිසා කියලා මිනිස්සු තේරුම් ගත්තේ නැහැ. Taman දුක් විඳින්නේ මෙන්න මේ කතාව තේරුම් ගන්න බැරි තරම් Taman මෝහයෙන් අවිද්‍යාවෙන් ඉන්න නිසා කියලා මිනිස්සු තේරුම් අරන් හිටියේ නැහැ. එතකොට බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා සිද්ධ කරන්නේ ඔන්න ඔය මිනිස්සුන්ට නොපෙනිච්ච සත්‍ය පෙන්වලා දෙන එක. මිනිස්සු අඳුනගෙන නොතිබිච්ච සත්‍ය පෙන්වලා දෙන එක. ඉතින් අපේ බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ දුකින් නිදහස් වෙන මාර්ගයයි කියලා මං කිව්වේ ඒකයි. දුකින් නිදහස් වෙන්න. අනිත් හැමෝම කියලා දීලා තිබුණා ඒ වෙනකොට දුක කලමනාකරණය කරගන්න මාර්ගයනේ. දුක කලමනාකරණය කරගන්න. දුක කලමනාකරණය කර ගැනීමත් වටිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කලමනාකරණය කරගත්තට ඒක ඉවරයක් නෑ. හැමදාම එය නැවතත් වෙන විදියකට මතුවෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දරුවෝ හොඳට කීකරුව හදාගත්තොත් අපිට දුකක් වේදනාවක් නැතුව ඉන්න පුළුවන් කියලා අම්මා කෙනෙක් හිතලා තාත්තා කෙනෙක් හිතලා ඒ දරුවෝ ඒ විදියට හොඳට කීකරුව යහපත්ව හොඳට හදා ගන්නවා.
ඉතින් දරුවෝ නිසා සැනසෙල්ල හම්බ වෙනවා. හැබැයි ඒ තාත්තා ඒ අම්මා දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද හේතුව? එයා තව බැඳිලා ඉන්නවනම් නෑදෑයන්ට, බිරිඳට, සැමියාට, එයාගේ අම්මා තාත්තට කවුරු හරි කෙනෙකුට බැඳිලා ඉන්න තාක්කල්, කවුරු හරි කෙනෙකු ගැන තණ්හාවක් සහිතව ඉන්න තාක්කල් එයා දුක් විඳිනවා. එතකොට අර එක්කෙනෙක් Tamanට ඕන විදිහට කීකරු කර ගැනීමෙන්, හදා වඩා ගැනීමෙන්, පාලනය කර ගැනීමෙන් తాවකාලික දුකෙහි කලමනාකරණයක්, දුකෙහි යම්කිසි ආකාරයකට පාලනයක් එච්චරමයි සිද්ධ වෙන්නේ. කාමසුකල්ලිකානුයෝගීන් කරගත්තේ තෝක. හැබැයි කාමසුකල්ලිකානුයෝගීන්ට වඩා අත්තකිලමතානුයෝගීන් ටිකක් දීර්ඝ කාලයකට දුක කළමනාකරණය කළා. ඒගොල්ලෝ ධානය ලබා ගත්තනේ. ඒගොල්ලෝ මනුස්ස ලෝකේ දුක ට වඩා සැපවත් තැනක් නේ බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය. එවැනි තැන් වලට යන්න පාර හදාගත්තා. වැඩපිළිවෙළවල් වල නියලුණා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් සුවයක් වින්ද අනිත් අයට වඩා දිගු කාලීන සුවයක්. දුක මගහැරලා ටික කාලයක් වැඩිපුර හිටිය මිනිස්සුන්ට වඩා. ටික කාලයක් කොට සුළුපටු නෙමෙයි කල්ප ගණන්නේ. සමහර බ්‍රහ්ම ලෝකවල ආවුස කල්ප ගණන්. එහෙම කල්ප ගණන් ගත වෙද්දී අපේ දේශනාවේ සඳහන් වෙනවා. එහෙම කල්ප ගණන් ගත වෙද්දී මනුස්ස ලෝකේ බුදුවරු පහළ වෙලා බුද්ධ ශාසනයක් ඇති වෙලා ඒ පැවතිලා ඒ අන්තර්දාන වෙලා යනවා. අර පුද්ගලයා අර බ්‍රහ්ම තලවල ඉන්නවා. වඩපු ධාන සමාපatti හින්දා. ඇති කරගත්තු කුසලයේ හින්දා. හැබැයි එකෙන් කියනවාද එයා මිදුණා කියලා? නෑ. එයා මිදුණා නෙමෙයි. වෙන්නේ ඒ කුසල ශක්තිය තියනකම්, ඒකට එතන ඉන්න හේතු තියනකම් එහි ගත කරලා ආයෙත් මේ මනුෂ්‍ය ලෝකයේ හෝ තිරිසන් අපායේ හෝ නිරයේ හෝ പ്രേත ලෝකයක හෝ උපදිනවා. ඔබ කොතෙකුත් අහලා තියෙන ලස්සන උපමාවක්. බුදුරජාණන් වහන්සේත් ආනන්ද තෙරුන් වහන්සේත් දවසක් වැඩම කරද්දී පාරේ භාග්‍යවතුන් වහන්සේ පාර අයිනේ පොඩි ගුලක වේගෙන් යන කඩියෝ ටිකක් දැකලා hina වෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඇයි hinaවක් පහල කළේ කියලා. එතකොට අහනවා ආනන්ද අර කඩියෝ ටික දැක්කද කියලා. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ සඳහන් කරනවා එහෙමයි සායනි කඩියෝ ටික දැක්කා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔතන සක්විති රජ වෙච්ච අය ඉන්නවා. ඔතන සක්‍ර දේවේන්ද්‍රයා වෙච්ච අය ඉන්නවා. ඔතන මහා බ්‍රහ්මයා වෙච්ච අය ඉන්නවා. ඔතන විවිධ ඉහළම භවවල ඉහළම සැප සම්පත් විඳපු අය ගොඩාක් ඉන්නවා. ගොඩාක් ඉන්නවා. හැබැයි එච්චර විශාල පිරිසක් එවැනි උතුම් භවවල ඉඳලා අද මෙතනට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලෝ කඩියෝ ටිකක් වෙලා. භාග්‍යවතුන් වහන්සේ hina වුනේ සමච්චලයටද? නැහැ. උන්වහන්සේ සිනහව පහල කළේ අනුකම්පාවෙන්. අනුකම්පාවෙන්. කරුණාවෙන්. ඒගොල්ලන්ට බුද්ධ ශාසන කීයක් මගහැරෙන්නද නේ? සක්‍ර දේවේන්ද්‍රයා විදියට ඉන්න. මාර්ගඵල නොලබපු නිසා. මහා බ්‍රහ්මයා විදියට ඉන්නකොට, සක්විති රජ විදියට ඉන්නකොට මොනතරම් බුද්ධ ශාසන හමු වෙන්නේ නැද්ද? අපිට මේ ගෞතම බුදු සසුන හමු වෙලා තියෙනවා වගේ. කොච්චරනම් බුද්ධ ශාසනයන් හම්බ වෙලා ඇත. ඒත් ඒත් කවුරුවක්වත් අඩුම සෝතාපන්න ඵලයටවත් පත්ුනේ නැහැ. ඒ හින්දාම සසරේ මහා සුඛෝපභෝගී තැන්වල ඉඳලා ලොකු අනතුරකට කඩි රැලක් අතර කඩියෙක් වෙලා උපදින තැනට සක්‍ර දේවේන්ද්‍රයා වෙච්ච කෙනාපත් වෙලා තියෙනවා. සමහරු කොතෙකුත් මගෙන් අහලා තිනවා ඇත්තටම හාඳුනේ මිනිස්සේ කූඹියෙක් වෙන්න පුළුවන්ද කියලා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට ඒ කතාව විශ්වාස කරන්න ටිකක් අමාරුයි. මොකද අපේ මනසේ තියෙන එකක් තමයි මනුස්ස ආත්මේ ඉපදිච්ච කෙනෙක් නැවතත් මිනිස්සෙක් වෙනවාමයි.
තිරිසන් අපාය නම් ඒගොල්ලෝ දිගටම එහෙම යනවා ඇති. එහෙම එකක් නැහැ. තථාගත දේශනාවට අනුව සක්‍ර දේවේන්ද්‍රයා මහා බ්‍රහ්මයා සක්විති රජ කඩියෙක් තිරිසන් අපායේ ඉන්න සතෙක් වෙන්නත් පුළුවන්. තිරිසන් අපායක දුක් විඳින කෙනෙක් ඒ ගමන ඒ කර්ම ශක්තියෙන් ගෙවා දමලා මනුෂ්‍ය ලෝකේ මනුස්ස භවයක උපදින්නත් පුළුවන්. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේම මොනතරම් මුවෝ වෙලා ඉපදිලා තියෙදනේ. සිංහයෝ වෙලා ඉපදිලා තියෙද. විවිධනේ ආවෝ වෙලා විවිධ සත්තු විදියට ඉපදිලා තියෙනවනේ බෝධිසත්වවදී. හැබැයි අතරතුරේ කොච්චරනම් ආත්ම භාවවල රජ වෙලා සිටු වෙලා ගම් ප්‍රදානියෙක් වෙලා සාමාන්‍ය ගැමියෙක් වෙලා මොනතරම් ආත්ම භාවවල ඉපදිලා තියෙද. ඒකෙන් අපිට පේනවා බුදුවරු පෙන්නලා දීලා තියෙන්නේ තථාගතයන් වහන්සේලා අපිට පෙන්නලා දීලා තියෙන්නේ මේ අද ඉන්න මිනිස්සයා ඕනිම තැනක උපදින්න පුළුවන්. ඕනිම තැනක ඉන්න සත්වයෙක් මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. ඒකින්ද තමයි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. අපි ගොඩාක් පරිස්සම් වෙන්න. මොනවා ගැනද පරිස්සම් වෙන්නේ? අපි කරන කර්ම ගැන. අපි පරිස්සම් වෙන්න ඕන අපි කරන කර්ම ගැන. මොකද අපේ උප්පත්තිය තීරණය කරන ප්‍රධානම සාධකයක් වෙන්නේ කර්මය. කර්මයෙන් විශාල බලපෑමක් කරනවා අපේ උප්පත්තියට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කම්මං සත්තේ විභජති යදිදං හීන පනීතතායාති. කරන ලද කර්ම අපිව බෙදා දක්වනවා මොන වගේද? හීන පනීත. උසස් පහත්. දුප්පත් පොහොසත්. ලස්සන අවලස්සන. දීර්ඝායුෂ අල්පායුෂ්ක. සදාකාලිකව ඉපදිච්ච දා ඉඳලා ලෙඩ එක්ක. හැබැයි බොහොම නිරෝගී අය ලෙස. එහෙම කර්ම ශක්තියේ බලපෑම හරි ප්‍රබල එකක්. ඒ හින්දා අපි ගොඩාක් වග වෙන්න ඕන කර්මය ගැන. ගොඩාක් වග වෙන්න. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන අපි කරන කර්ම ගැන. අපි කරන කර්ම ගැන කිව්වේ අපි පාරේ ඇවිදන් යනකොට සතෙක් පෑගිලා මැරෙන වගේ කර්ම ගැන නෙමෙයි. අපි හිතාමතා කරන ඒවා තියෙන්නේ. අපි හිතාමතා කොච්චර කර්ම කරනවා. තරහෙන් වෙවුල දත් පිටි කකා කරන ඒවා තියෙනවානේ. ආසාවෙන් මුසපත් වෙලා රාගෙන් මුසපත් වෙලා කරන ක්‍රියා තියෙනවා. තණ්හාවෙන් උමතු වෙලා කරන ක්‍රියාවන් තියෙනවා. එතකොට අපි ගොඩාක් වග වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ලෝභය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා කරන කර්මය ගැන අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද අපේ මේ භවය පරිහානිය කරා ගෙනියන්න විතරක් නෙමේ කර්මයට පුළුවන් වෙන්නේ. මේ භවයේ අපි හිරේ විලංගුවේ දාන්න විතරක් නෙමේ කර්මයට පුළුවන් වෙන්නේ. මේ භවයේ අපි ආර්ථිකයෙන් සෞඛ්‍යයෙන් පිරිහවල දාන්න විතරක් නෙමේ කර්මයට පුළුවන් වෙන්නේ. කර්ම ශක්තිය කොච්චර බලගතුද කියනවා නම් අපේ ඊළඟ භව ගමන තීන්දුව කරන්න පුළුවන්. අපි කොතනද උපදින්නේ? කොයි වගේ භවයක්ද අපිට ලැබෙන්නේ? ඒවා කර්මයෙන් තීරණය වෙන දේවල්. එනිසා අපේ දේශනාව අහන බුද්ධ පුතුන් ශ්‍රාවකයෝ වගේම අපේ නිවසින්දන් මේ දේශනාව අහන ඔබට මම යෝජනා කරනවා කර්ම ගැන, කර්ම විපාක ගැන පුළුවන් තරම් වග වෙන්න කියලා. කර්මයට වග වෙන්න. කර්මයට වග වෙන්න. කර්මයට වග වෙන්න හිතට වග කියන්න කියන එකනේ. හිතට වග කියන්න. හිතට වග කියනවා නම් අපි හිතින් හිතලා කරන දේවල් වල සංයමය, සංසිඳුණු බව, දැමුණු බව අපට ඇති කරගන්න පුළුවන්. අපි හිතට වග කියන්නේ නැති වුණොත්, හිත ගැන වගවීමක් නැති වුණොත්, හිත ගැන කල්පනාවක් නැති වුණොත් අපි බොහෝ නරක කර්ම හිත ගැන අවධානයක් වගවීමක් නැති හින්දම හිත මුල් වෙලා කරගන්න පුළුවන්.
ඒවා අපිට ගොඩාක් නරක විපාක ආදීනව අපිට ගෙනල්ලා දෙන්න තියෙන ඊට කඩ තාම වැඩි බව මතක තියාගන්න. සමහර අය විවිධ දේ කරලා සතුට හොයාගන්න උත්සාහ කරනවානේ. හැබැයි ඒගොල්ලෝ සතුට ලැබෙන දේවල් සසරේ කරලා තියෙන ප්‍රමාණය අඩුකම කොච්චරද කියනවා නම් මොන විදියට උත්සාහ කරත් එක පැයක්මාරක්වත් සතුටින් සන්තෝෂයෙන් ඉන්න සමහරුන්ට අවස්ථාවක් නැහැ. සතුටින් ඉන්න විවිධ දේ කරලා බලනවා. ලස්සනට ඇඳලා බලනවා, සින්දු අහලා බලනවා, නාට්‍ය චිත්‍රපටි බලලා උත්සාහ කරනවා. දරුවන්ට ආදරය කරලා, බිරිඳට, සැමියාට ආදරය කරලා, සල්ලි හම්බ කරලා, හොඳ යාන වාහන හදාගෙන, හොඳ පාලන තන්ත්‍රයක් හදාගෙන මේ විදිහට විවිධ ක්‍රම වලින් මිනිස්සයා සතුට ලබා ගන්න වීරය කරනවා. ඒ සමහර අයට තියෙනවා මොන ක්‍රමයෙන් උත්සාහ කළත් සතුටින් ඉඳීම කියන එක හම්බ වෙන්නේ නැහැ. බුදුදහම තිබුණු පළියටමත් සතුට හම්බෙන්නේ නැහනේ. දැන් ඒක හොඳට තේරෙනවනේ. බුදුදහම තියෙන අපේ රටේ සතුට ලෝකේ සතුටින් ඉන්න ජාතීන්ගේ දර්ශකයේ අපි ඉන්නේ 120 ගණන් වලදී. 127 හරියන්නේ වගේ ගානක කියලා ගිය සතිය ප්‍රවෘත්ති වල මං අහගෙන කියනවා. දැන් ධර්මය තියෙනවා, තේරවාදී බුදුදහම තියෙනවා, අවුරුදු 2500ක් වටින දහමක් තියෙනවා කිව්වට අපේ රට ලෝකේ සතුටින් ඉන්න ජාතීන් අතර 127 වෙනි වගේ ස්ථානික තමයි. ඒකෙන්ම ඔබට පේන්න ඕන දේ තමයි, ඒකෙන්ම ඔබට අවබෝධ වෙන්න ඕන දේ තමයි මේ හොඳ ධර්මයක් තිබුණු පමණිනුත් සතුට හම්බෙන්නේ. ඊළඟට ගොඩාක් සල්ලි තිබුණු පමණින් ඒත් සතුට හම්බෙන්නේ. එහෙනම් අංක 1 ඉන්න ඕනේ ඇමරිකාවනේ, චීනය, රෂ්‍යා. ඔය රටවල්නේ ලෝකේ ගොඩාක් සල්ලි තියෙන, ඒක පුද්ගලාදායම ගොඩක් ඉහළ මට්ටමේ ඉන්න, මහා යුද්ධ අවි තියෙන, ලෝකය එක විනාඩි 5න් වනසල දැමීමේ මහා මේ බලගතු හැකියාවන් තියෙන අය ඉන්න රටවල්. හැබැයි ඒ රටවල් වල ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සුන්ගේ දර්ශකයේ ඒගොල්ලෝ නැහැ. ඉන්නේ ස්වීඩන් නේ. ඒ වගේ රටවල් තමයි ඉන්නේ. එතකොට ඒකෙන් අපිට පේනවා මේ ගොඩාක් සල්ලි තිබුණටවත්, හොඳම ධර්මයක් තිබුණටවත් මිනිස්සුන්ට ජීවිතේ සතුට කියන එක ලැබෙන්නේ නැහැ. මිනිස්සු එක් අතකින් සසරේ කරන ලද පින් කුසල් අනුව ඒ මිනිස්සුන්ට සතුට, සැනසීම, තෘප්තිමත් භාවයේ තිබෙන හොඳ ප්‍රතිරූපදේශයන් ලැබෙනවා. යහපත් තැන් ලැබෙනවා උපදින්න, ජීවත් වෙන්න. ඒ කරපු පින් අනුව, කුසල් අනුව. දැන් අපේ රටේ මිනිස්සු ගත්තොත් ඔච්චර දුකෙන් දින්නේ නේ. මට පුදුම හිතුණා දෙකකින්ද කොහෙද කලින් 29 ඉඳලා 27 වුණා කියලා කියනවානේ. මං හිතුවා ඒ දර්ශකයේ හදපු අයට ගණන් වැරදිලාද කියලා. මොකද හේතුව මේ ලංකාවේ මිනිස්සු මීට 6 මාසයකට කලින් හෝ අවුරුද්දකට කලින් හිටියටත් වඩා දුකින් අපේ රටේ මිනිස්සු අද ඉන්නවද නැද්ද? අද ඉන්නවා. තව 6 මාසයක් යනකොට අපේ රටේ මිනිස්සු කොච්චර දුකෙන් ඉඳීද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කණ්ඩ නැතුව, ලයිට්ස් නැතුව, සමහරලාට ඉස්සරහට වතුර ටිකක් නැතුව බොන්ට, ව්‍යාපාර කඩන් වැටිලා, ගොවි තැම්පත් නැති වෙලා, වැවිලි කර්මාන්තේ කඩන් වැටිලා. මේවා අපි තේරුම් ගන්න ඕන. එක්තරා විදියකට අපි ගොඩක් සසරේ සතුට කියන එක ලැබෙන උතුම් කර්ම නම් කරලා තියෙන අඩුවෙන් කියලා තමයි මං හිතන්නේ. මොකද අපට වඩා ගොඩාක් සතුටින් ඉන්නවා තථාගතයන් වහන්සේගේ ධර්මය පුහුණු කරන්න දන්නේ නැති මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවා. ඒ මිනිස්සු අපරාධකාරයෝ නෙවෙයි. මිනිස්සු නීතිගරුක මිනිස්සු.
අනුන්ගේ රටවල් මංකොල්ල කන මිනිස්සුත් නෙවෙයි. යුද්ධවලට පැටලිච්ච මිනිස්සුත් නෙවෙයි. හැබැයි සතුටුම දර්ශකයන් අංක 1 2 3 එහෙම ඉන්නවා ඒ වගේ රටවල්. ඒකෙන් පේනවා කොච්චර පිනක් තියෙන්න ඕනද කියලා මිනිස්සුන්ට. හැබැයි අපි අවාසනාවන්තයෝ නෙමෙයි. ඒගොල්ලොන්ට ලැබිලා තියෙන්නේ සදාකාලික සතුටක්ද తాවකාලික සතුටක්ද? తాවකාලික සතුටක්. ස්වීඩන් වල ඉන්න මිනිස්සුන්ට මේ ආත්මය සන්තෝෂෙන් ගෙවන්න පරිසරය හම්බෙලා මොකක්ින්දද? පෙර කරපු පින් ඒ රටවල් වල ඉන්න යහපත් පාලකයෝ ඊටාම හොඳ කළමනාකරණයක් සහිත පරිපාලන ක්‍රමයක් තිබීම යහපත් බව විනිවිද භාවය ඒ වගේ උදාාර දේවල් හින්දා ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. හැබැයි ඔය එකක්වත් සදාකාලික දේවල්ද නැහැ. නොවෙනස් දේවල්ද නැහැ. ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා. අපිට තියෙන ලොකුම වාග්ය තමයි සදාකාලික සතුට වන, සදාකාලික සැපය වන, සදාකාලික සැනසීම වන නිබ්බානං පරමං සුඛං නිවන නැමැති පරම සුවය පරම සැපත ලබා ගන්න මාර්ගය අපිට තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ මාර්ගය අපි අනුගමනය කළොත්, ඒ මාර්ගය අපි පිළිපැද්දොතින් මතක තියාගන්න අපිට වරදින්න විදියක් නැහැ. අපිට භාග්‍යවතුන් වහන්සේ අත්විඳ ඒ සදාකාලික සැනසීම අපිටත් අත්විඳින්න පුළුවන්. අපිටත් අත්විඳින්න පුළුවන්. නැත්නම් අපි කෙටි කාලයකට අපි සැපවත් දේවල් නිර්මාණය කරගත්තට වීර්ය කරලා වැඩි කාලයක් අපි ඒව පවත්ව ගන්න දුකින් ඉන්නවා. අසහනෙන් ඉන්නවා. පීඩාවෙන් ඉන්නවා. ගැටි රණ්ඩු වෙවි ඉන්නවා. ඒ නිසා පෙරපින් අපිට ගොඩාක් උදව් වෙනවා. සහ මේ කාලේ කරන පින් ගොඩාක් උදව් වෙනවා අපිට අපේ ජීවිතයේ සතුට සැනසීම සුවපත් බව පවත්ව ගන්න. ඒත් මා ඔබට යෝජනා කරනවා ඔය හැම එකක්ම අන්තිමටම తాවකාලිකයි. එක තැනකදී අපට ඔය සියල්ල අපේ පාලන බලයෙන් ගිලිහිලා යනවා. අපේ යටතේ ඔය එකක්වත් පවත්ව ගන්නට බැරි යුගයක්, කාලයක්, අවස්ථාවක් මතක තියාගන්න ඕනේ අපිට එනවා. ඒ හින්දා තමයි අපි නිවන් දකින්න උත්සාහ කරන්නේ. ඒ හින්දා තමයි නිවන අපේ පරම ඉලක්කය වෙන්න ඕනේ. මොකද මේ සියලු ප්‍රශ්න සසරේ හැමදාම වෙන වෙන ස්වરૂප වලින් තියෙනවා. මේ සියලු ප්‍රශ්න සසරේ හැමදාම වෙන වෙන ස්වરૂප වලින්. එක පුද්ගලයෙකුගෙන් එන්නේ නැති එක වෙන පුද්ගලයෙකුගෙන් එනවා. දරුවගෙන් එන්නේ නැති එක බිරිඳගෙන් එනවා. බිරිඳගෙන් එන්නේ නැති දුක සැමියා නිසා එනවා. එක එක අරමුණු වලින්. ඒ ටික ඔක්කොම ටික හරියනකොට රටේ සමාජ දේශපාලනික ආර්ථික ප්‍රශ්න වලින් එනවා. දැන් ගොඩාක් අය කියනවා ඉතින් අපි බිල් ගෙව්වනේ. ඒත් අපිට ලයිට් නෑනේ කියලා. අපි නිකන් තෙල් ගැහුවේ නෑනේ. ඒත් අපිට තෙල් නෑනේ දැන්. තෙල් ගේන්න සල්ලි නෑ කියනවානේ. බලන්න. මිනිස්සුන්ගේ ජීවිතේ ඒ කියන්නේ අර ඔක්කොම ටික හරියනකොට වෙන මොකක් හරි තැනකින් විඳවන්න කාරණයක් හිතෙනවා. ඇත්තටම අපි මේ සසරට බැඳෙන එකේ කිසිම අර්ථයක් නැති ඕකයි. මේ සසරට තව තවත් ආස කරන එකේ කිසිම තේරුමක් නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා. අපි කොච්චර වීර්ය කළා මොනතරම් උත්සාහ කළත් මේ ලෝකේ එක සීමාවක් දක්වා විතරයි අපට දුක අඩු කරගන්න, දුක නැති කරගන්න පුළුවන්. නිවනෙන් මෙපිට අපිට ලැබෙන්නේ తాවකාලික සැනසීම් පමණයි. අර අපි පුංචි කාලේ පානදුරි අරිය ධම්මසායනාංශගේ බෝධි පූජා කවිවල කියන්නේ මරණයමයි ටික ටිකවත් ලංවීම, පින පමණයි තරමකවත් සෑහීම, නිවන තමයි අපි කාටත් සැනසීම කියලා නේ. හැම දවසකම මරණය ලං වෙනවා.
මාර්යා කරා අපි ගමන් කරනවා. පිනෙන් පොඩි සැනසීමක් හම්බ වෙනවා. බලන්න කොච්චර ලස්සනට තේරුම් ගත්තු දෙයක්ද ඒක. පිනෙන් ලැබෙන්නේ පොඩි සැනසීමක්. ආවුස ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, පිනෙන් ලැබෙනවා පොඩි සැනසීම. හැබැයි සදාකාලික සැනසීම ලැබෙන්නේ උතුම් නිවන අවබෝධ කරගත්තා. ඒ උතුම් නිවන අවබෝධ කරගන්නට නම් අපි හැම කෙනෙක්ම ප්‍රඥාවම දියුණු කරනවා. නුවණ දියුණු කරනවා. නුවණ දියුණු වෙන්නේ නැතුව කොච්චර බණ ඇහුවත් දුකින් නිදහස් වෙන්නේ. අද මාතරට එනකොට මට කෙනෙකු කතා කරා. එයාගේ පවුලේ කෙනෙක් වියෝ වෙලා. මං විනාඩි 30ක් විතර කරුණු කියලා දුන්නා. මරණය ගැන මෙහෙම හිතන්න කියලා. මොකද එයා ගොඩාක් පීඩණයටපත් වෙලා, අසහනයටපත් වෙලා මගේ හිත මිත්‍ර දායක මහත්මයෙක් මාර්ගයෙන් සම්බන්ධ වෙලා මගෙන් උපදේශක් කිව්වා. බොහෝ දේවල් කියලා දුන්නා. මං හිතනවා බොහෝ දේවල් වැටහුණා කියලා. නමුත් ප්‍රඥාව දියුණු කරගන්නේ නැතුව මට තේරුණු දේ තමයි මොන තරම් එයා දන් දුන්නා වුණා, මොන තරම් එයා සිල් රැක්කා වුණා, එයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් ඒ කතා කරපු කෙනා අහන්නේ මම දන් දුන්නම මේක ප්‍රශ්න ටික විසඳෙනවද මට? හොඳට හිටියම මේ දුක නැති වෙනවද? අපි හොඳට හිටිපමණින් දුක නැති වෙන්නේ නැහැ කියන එක. අපි දුකින් නිදහස් වෙන්න නම් අපේ වැඩපිළිවෙල වෙනස් එකක් කියන එක. ඒක තෝරන එක ලේසි නෑ. ඒක කෙනෙකුගේ මනසට ඇතුල් කරගන්නවා කියන එක හරිම දුෂ්කර දෙයක්. මොකද අපි පිළිගන්න අකමැතිම දෙයක් තමයි අපි දුක් විඳින්නේ අපේ තණ්හාවෙන් දකින්න. ඒක පිළිගන්නන එක හරි අමාරුම දෙයක් මිනිස්සෙකුට. ඒ කියන්නේ අපිට ඒක හේතු ගන්නවන එක තාම දුෂ්කරයි. ඇයි? ඒක තාම දුෂ්කර. අපිට හරි ලේසි අපේ දුකට හේතුව එළියේ කෙනෙක්, තැනක්, දෙයක් ලෙස පෙන්වලා අපිව මගහැරලා ජීවත් වෙන එක. අපිව හමු වෙන එක තමයි අමාරුම වැඩේ. මොකද අපිව හමු වුණොත් අපිව වෙනස් කරගන්න සිද්ධ වෙනවනේ. දැන් ඔයත් කාට හරි කවුරු හරි ගුරුතුමෙක් කියලා දෙනවා මම දුක් විඳිනවා හාමුදුරනේ, මට මේ දුකින් නිදහස් වෙන්න ඕනි කියලා කිව්වම කවුරු හරි හාමුදුරු කෙනෙක්, ප්‍රඥාවන්ත ගිහියෙක් ඔබට කියලා දෙනවා ඔයා මෙන්න මේ තැනට මෙච්චර ඔයා තණ්හාවෙන් බැඳිලා ඉන්නවා. ඒ හින්දා තමයි ඔයා මේ දුක් විඳින්නේ කියලා. ඔයාට ඇත්තටම දුකින් නිදහස් වෙන්න ඕන නම් ඔයා මෙයා ගැන නැත්තම් මේ දේ ගැන, එහෙම නැත්තම් මේ තැන ගැන තියෙන තණ්හාව ඔයා නැති කරගන්න. ඒක තමයි ඔයා දුක් විඳින හේතුව කියලා දුන්නට මතක තියාගන්න. එයා තර්ක 100ක් විතර ගේනවා. නෑ මගේ තණ්හාව නෙමෙයි මගේ දුකට හේතුව බාහිර අය සහ දේවල් කියලා පෙන්නන. ඒකයි මේ ලෝකෙ බොහෝ සත්වය සසරෙම නවතින්නේ. ඒ කියන්නේ අපි කැමැතිම නැති එක තමයි අපේ දුකට හේතුව අපේ ඇතුලේ තියෙන එකක් කියලා තෝරගන්න එක. අපි හරි අකමැති මේකක් අපිට ඒක අපේ මනසට එත්තු ගන්නවන එක හරීම දුෂ්කරයි. මම මේක දාර්ශනිකව ඔබට විග්‍රහ කරනවා. හැබැයි මේක පරිපූර්ණ වශයෙන් මගේ මනසට අවබෝධ කරවලා මා එහිම පිහිටුවගෙන ඉන්න එක ඉතාම ආයාසෙන් වෙන දෙයක්. ගොඩාක් වීරිය කරලා තමයි මම පවා ඒ දැක්ම තුල ඉඳලා පුහුණු වෙන්න උත්සාහ කරා. හිටි ගමන් ඒ දර්ශනය ව්‍යාකූල වෙන වෙලාවල්
එනවා. ඒ කියන්නේ 100%ක් නෙවෙයි. නමුත් අර එක සැරේටම තාම ඒ කතාව තේරුණාට ඒ කතාව දැනගත්තට තණ්හාව තාම ඇතුලේ තියෙන නිසා හිතෙන්නෙම මම දුක් විඳින්නේ තණ්හාව නිසා නෙමෙයි මෙයා හින්දා. හැබැයි අර ධර්මයේ දන්න කෙනාට, ධර්මයේ නිතර අහන කෙනාට, ධර්මයේ නිතර සාකච්ඡා කරන කෙනාට, ධර්මයේ නිතර මෙනෙහි කරන කෙනාට තියෙන වටිනම යහපත තමයි එයා මේ පාරෙන් පයින්නකොට යාට ඒක තේරෙනවා. මං හරි පාරේ නෙමෙයි මේ යන්නේ කියලා. ඒක තේරෙනවා. හැබැයි ධර්මයක් අහන්නේවත් නැති කෙනාට තමන් මේ පාරෙන් පැනලා, ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා අවබෝධ කර ගැනීම නැතුව වෙන මාර්ගවල ගමන් කරද්දී ඒක දන්නේවත් නෑ අඩු. තමන් මේ යන්නේ වැරදි පාරකින් සැනසීම හොයන්න කියලා. එහෙනම් මම ඔබට යෝජනා කරනවා පුළුවන් හැම වෙලාවකම ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ධර්මයේ මෙනෙහි කරන්න කියලා. ධර්මයේ සාකච්ඡා කරන්න කියලා මම යෝජනා කරනවා. මොකද හේතුව ඒකෙන් මගහැරිච්ච ගමන් ටික කාලයක් අපි සම්පූර්ණයෙන්ම වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන් වෙනස් විදියට දේවල් දකින්න පටන් ගන්නවා. එතකොට හිතෙන්නෙම නෑ සල්ලි තමයි ප්‍රශ්නේ, නෑ බලය තමයි ප්‍රශ්නේ, නෑ මානව සම්පතින්ද තමයි ප්‍රශ්නේ. ඒක මේ අවුරුද්දක් බනහන්න නැතුව නවතින්න. සම්පූර්ණයෙන්ම අපේ දැක්ම වෙනස් වෙන. ඒකනේ ඔය ධර්මයේ ශ්‍රවණය කරන එක ආනිසංශයක් ලෙස පෙන්වා දීලා තියෙනවා. දෘෂ්ටිය ඍජු වෙනවා කියලා. දිට්ඨින් උජුං කරෝති කියන. ඒ කියන්නේ අපේ සම්මා දිට්ඨිය තහවුරු වෙනවා, ස්ථාවර වෙනවා, නිර්වුල් වෙනවා, ඒකාග්‍ර වෙනවා හොඳට බණ අහනකොට. ධර්ම සාකච්ඡාවල නියැලෙනවා. ඒ නිසායි මා ඔබට යෝජනා කරන්නේ ඔබ මේ ලැබපු උතුම් මනුෂ්‍ය ආත්මයේ, ඔබ මේ ලැබපු වටිනා මනුෂ්‍ය ආත්ම භාවයේ ඔබ මොන හේතුවක් නිසාවත් මේ දහමෙන් ලබා ගන්න තියෙන සැනසෙල්ල නම් මගහැර ගන්න එපා කියලා. අපිට ජීවිතේ ජීවත් වෙන්න ලැබෙන්නේ තව දවස් 5ද 10ද අවුරුද්දද අවුරුදු 5ද 10ද අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දාම මම යෝජනා කරනවා මේ තමන්ට තියෙන අන්තිම දවස කියලා හිතාගෙන, තමන්ට ලැබෙන අන්තිම පැය කියලා හිතාගෙන මේ ධහම තුලින්ම ජීවිතේ දකින්න උත්සාහ කරන්න කියලා. හරිම අවශ්‍ය කාරණයක්. එහෙම නැති වුණොත් අපිට මේ ශාසනෙත් මග ඇරෙන්න පුළුවන්. මේ ශාසනෙත් අපිට මග ඇරෙන්න පුළුවන්. මේ ශාසනෙනුත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගත්තේ නැතුව යන්නත් පුළුවන්. ඉතින් බෞද්ධයෙක් වෙලා ඉපදිලා, බෞද්ධ අම්මා තාත්තා හම්බ වෙලා, බෞද්ධ හොඳ ගුරුවරු හම්බ වෙලා, සම්බුද්ධ ශාසනයේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබිලා, ධර්මයේ සංවාද කරන්න, සාකච්ඡා කරන්නට ලැබිලා, අපි කිසිම දෙයක් ලබා ගත්තේ නැතුව මැරුණොත් අපි කොච්චරනම් ලොකු අවාසනාවන්තයෝදනේ. අපි කොච්චරනම් විශාල අවාසනාවක් පාපයක් කරගත්තු මිනිස්සු ලෙස යයිද? ඒකයි මා ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ. බුදුහාඳුරුවන්ගේ ධර්මය තරම් අපිට සදාකාලිකව පිහිටක් වෙන අන් කිසිවක් නැහැ. සල්ලි වලට ටික කාලයක් අපිට පිහිට වෙන්න පුළුවන්. නෑදෑයොන්ට, දරුවන්ට, දෙමව්පියන්ට, බිරිඳට, සැමියාට එකිනෙකා වෙනුවෙන් ටික කාලයක් පිහිට වෙන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලෝ ඔක්කොම ටික අපිව අතහැරලා යද්දී අපිට අපෙන්ම පිහිටක් ලබාගෙනත් තව ටික කාලයක් යන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඕන එක තැනක් එනවා අපිටවත් අපෙන් පිහිටක් නැති. අපිට ඕන විදියට අපේ ඇඟ සෝද ගන්න බැරි වෙලාවක් එනවා. අපිට ඕන විදියට වතුරේ කරන් බොන්න බැරි වෙලාවක් එනවා. අපිට ඕන විදියට කැම ටික අරන් කන්න බැරි වෙලාවක් එනවා. එදාට ගොඩාක් අය තක්මිටි කකා කියන ඇයි මැරෙන්නේවත් නැත්තේ කියලා නේ. එහෙම කියන අය ඉන්නවනේ. මීට වඩා හොඳයි මැරෙනවා නම් ඇයි මම මේ ඉන්නේ? යාර තමන්ටත් තමන් නැති වෙච්ච වෙලාවයි. මතක තියාගන්න. ඒ තමන්ටත් තමන් නැති වෙන වේලාවේදී තමයි
ධර්මය අපිට පිහිට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒකයි දේශනා කළේ ධම්මං විනා නත්ති පිතාච මාතා කියලා. කියන්නේ අම්මා තාත්තනේ අපිට ගොඩක්ම පිහිට වෙන දෙන්නනේ. මොන ප්‍රශ්නාවක් අන්තිමටම අපිට හැමෝම අපි අතෑරලා දාලා යද්දිත් 90%කට තමන්ගේ ළඟ ඉඳලා තියෙන අම්මයි තාත්තයි. 90%කට 10ක් විතර ඉන්නවා අම්මලා තාත්තලා මුලින්ම දාලා දුවපු ළමයිත් ඉන්නවානේ. එහෙම ඉන්නවනේ. ඒක නෑ කියන්න බෑනේ. මහ පොළවේ ඒ වගේ ඇත්තවල් තියෙන. ඉතින් අපි බොරුවට කියන්න ඕනේ නෑ. ඔළුවේ දාගන්න ඕනේ නෑ. 100%ක්ම අපේ ලෝකේ අන්තිමටම අපිට ඉඳලා තියෙන අම්මා තාත්තා මේ ලෝකේ හැම මිනිස්සයාටම නෑ. ඒ වගේ මොඩ කතා කියන්න ඕනේ නෑ. 90%කට අපේ රටේ නම් මම දන්නේ අනිත් රටවල් වල තත්ත්වය 100%ක්. අපේ රටේ නම් 90%ක් අම්මා තාත්තා තමයි අන්තිම වෙනකන් අපිත් එක්ක ඉන්නේ. හැබැයි ඒ අම්මා තාත්තත් අපිට මගහැරෙන එක තැනක් එනවා. එදාට අපිත් එක්ක ඉන්නේ මොකක්ද? ලබාගත්තු අවබෝධය. ඒකයි කිව්වේ ධම්මං විනානත්ති පිතාච මාතා. අම්මා තාත්තටත් වඩා වෙන ඒ කියන්නේ ධර්මය හැර ධර්මයේ තරම් පිහිට වෙන අම්මෙක් තාත්තෙක් නැත. ලබාගත්තු අවබෝධය ඇර තේරුම් ගත්තු දේවල් ඇර මතක තියාගන්න අපි කාටවත් මහා පිහිටක් සදාකාලික පිහිටක් වෙන දෙයක් වෙන නැහැ. අර එක්තැන් වෙලා අන්තට වැටිලා කාත් කවුරුවත් නැතුව ඉන්න වෙලාවටත් මතක තියාගන්න. දේවල් තේරුම් අරන් ඉන්න එක්කෙනා හිතන්නේ මොකක්ද? අවබෝධ කරන් ඉන්න එක්කෙනා. අනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේනේ මම මේ අත්විඳින්නේ. මේ ජීවිතේ හැටි ඕමයි කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නානේ. කිසිම මිනිස්සෙක් මගේ කරගන්න මම කරගන්න බෑ කියලා වදාළ දේ මට දැන් ප්‍රත්‍යක්ෂ වෙනව නෙමෙයි. මට මගේ කයවත් මගේ වසඟේ තියාගන්න බෑ කියලා මගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මයේනේ මට මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මේ සිද්ධිය එක්ක රණ්ඩු වෙන්නේ නෑ යා. මේක අවබෝධ වෙච්ච එක්කෙනා මේ දහම එක්ක ඉඳපු එක්කෙනා කල්පනා කරන එක තමයි මොන්න තරම් පිහිටක්ද මට භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේගේ දහම නිසා මට ලැබුණු ශක්තිය. එතකොට යා ලෙඩ ඇඳේ හිටියත් හරි ශක්තිවන්තයි. ඒ ශක්තිය ලැබෙන්නේ කොමකින්ද? අවබෝධයෙන් ප්‍රඥාවෙන්. දැන් අපිට ගොඩාක් දේවල් තේරෙමින් තිබෙනෝනේ. සල්ලි කොච්චර තිබුණත් කරගන්න බැරි දේවල් තියෙනවා. දැන් මේ අපේ ගමේනේ සල්ලි තියන අය ඇතිනේ. හැබැයි සල්ලි තිබුණු පළියට ඒ සල්ලි මත පදනම් වෙලා කාටවත් පැය 24 කරන්ට් එක තියාගන්න පුළුවන්ද? බෑනේ. තියාගන්න බෑ. අඩුම දැන් ලොසින්ජරයක් නේද? 750ට ගන්න කාට හරි පුළුවන්ද? බෑ. සියල්ල අපේ බලයෙන් ගිලිලා යමින් තියෙනවා. එහෙනම් කොච්චර සල්ලි තිබුණත් කරගන්න බැරි වැඩ තියෙනවනේ. අත්‍යවශ්‍ය ඖෂධයක් කොච්චර සල්ලි තිබුණත් හොයාගන්න බැරි වෙලාවල් තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ සල්ලි තියෙනවා හොයාගන්න නැහැ. මම පහුගිය දවසක එක බේතක් හෙව්වා. ඒක හොයාගන්න බෑ. ෆාමසි 5කට විතර ගියා. හැම එකෙන්ම කිව්ව එකම දෙයයි. තව මාස 6ක් විතර යයි. මගේ හිතවතෙකුට ගෙනිහින් දෙන්න අවශ්‍ය කරන බේතක් හෙව්වා. හොයාගන්න නැහැ. හැබැයි ඒ හිතවතා ගත්තොත් සල්ලි තියෙනවා. එයා මට කිව්වේ කීයක් වුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. පුළුවන් නම් ගෙනවිත් දෙන්න කියලා. කීයකටවත් ගන්න නැහැ. ඉතින් හිතන්නකෝ කීයකටවත් ගන්න නැති වුණා කිව්වා. ඒකෙන්ම තේරෙනෝ නේද මේ ලෝකේ අපිට මොන තරම් දේවල් තිබුණත් එක තැනකදී ඒ දේවල් 7-5කට වටින්නේ නැතු වෙනවා කියලා. ඒ කියන්නේ රුපියල් 5000කටවත් Tamanට ඕන දේ ගන්න නැත්තම් 5000 දීලවත් ඕන දේ ගන්න නැත්තම් එතකොට 5000 වටිනවද? 5000 වටින්නේ නැහැ. 5000 වටින්නේ 5000ට ගන්න දේවල් නේද?
අපිට අවශ්‍ය දේවල් 5000ට තියෙනවා නම් ඒකෙන් ඔබට මං හේතු ගන්නන්න උත්සාහ කරන්නේ මොකක්ද? සල්ලි කොච්චර තිබුණත් එක තැනක් එනවා සල්ලි වලින් මුකුත් කරගන්න බැහැ. නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් කොච්චර හිටියත් අපේ ප්‍රශ්න එක තැනකදී විසඳන්න බැරි තත්වයක් එනවා. ඒ කාටවත්. ඒ තමයි ලෙඩ ඇඳට වැටිලා මරණ මංචකයට වැටිලා ඉන්නකොට දැනෙනවා කියන මහා තනිකම, මහා පාළුව. ඒ එකක්වත් බෙදා ගන්න කාටවත් බෑ. එක ඔය මේ දහස් ගණන් දසදහස් ගණන් සේවකයෝ තමන්ගේ යටතේ ඉඳපු ආයතන ප්‍රධානීන් මරණ මංචකේ ඉඳන් ලියපු සටහන් වල තමයි ඔය තියෙන්නේ. මම අර කියන එකක් නේද? මැරෙන්න යන මිනිහා ඇත්ත කියනවා කියලා. ගොඩාක් වෙලාවට කියන්නේ මේ ජීවත් වෙන්න බලාපොරොත්තු තියෙන මිනිහා බොරු කියන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. තමන් ඊළඟ පැයේදී මැරෙනවා කියලා හරියටම දන්න මිනිහා තමයි, ඒ කියන්නේ ඒක රෙකෝඩින් එකක් නැති වුණත් ඒ කියන්නේ එවැනි මිනිස්සෙක් කියන්නේ ගොඩක් වෙලාවට 99%ක්ම ඇත්ත කියලා තමයි සාමාන්‍ය පිළිගන්නේ. ඉතින් එවැනි දහස් ගණන් දසදහස් ගණන් සේවක මහත්මීන්ලා ඉඳපු ආයතන ප්‍රධානීන් මරණ මංචකයේදී ලියලා තියෙනවා, මට දැනෙන තනිකම බෙදා ගන්නට ඇමරිකානු ඩොලර් කී දහසක් දුන්නත් කෙනෙකුට ඉදිරිපත් වෙන්න බෑ. එයා ළඟ හිඳි. ඒත් මට දැනෙන තනිකම නැති වෙන්නේ. මට දැනෙන අසරණකම නැති කරන්න යාට බෑ. මතක තියාගන්න. ඒ අසරණකම, ඒ තනිකම නොදැනෙනවා නම් නොදැනෙන්නේ අවබෝධයටපත් වෙච්ච අයට විතරයි. මේ අතහාර්ථය තේරුම් අරගෙන ඉඳපු අයට විතරක් මතක තියාගන්න මේ තනිකමේ වේදනාව විඳින්න වෙන්නේ නැහැ. මේ අසහනය විඳින්න වෙන්නේ නැහැ. මේ දුක විඳින්න වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒගොල්ලෝ ධර්මයයි සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලොන්ගේ එකම පිහිට කරගෙන තියෙන ධර්මය, අවබෝධය. ඒගොල්ලෝ වටහාගත්තු දේ. අවබෝධයේ තරම් අපව දුකින් නිදහස් කරන අන් කිසිවක් නැහැ. අන් කිසිවක් නැහැ. වටහා ගැනීම තරම් අන් කිසිවකින් අපව දුකින් නිදහස් කරන්නේ නැහැ. මම ඒකයි ඔබට නිතර යෝජනා කරන දේවල් තේරුම් ගන්න. ඇත්ත තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න වෙලාවේ අන්තිම නීරසයි. ඒ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉඳීම තරම් අපට සැනසෙල්ල ගෙනල්ලා දෙන අන් කිසිවක් නැහැ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ පඤ්ඤා නරානං රතනං. රතනං කිව්වෙ මොනවටද? මණික් වලටනේ. මණික් වලට. මණිකක් තියනවා කිව්වම මට මණිකක් ලැබුණා කිව්වම මිනිස්සෙන්ට දැනෙන සතුට කොච්චර වටිනවද කියලා එක. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුස්සයින්ට ලැබෙනවා නම් ලැබෙන්න ඕන ලෝකේ තියෙන වටිනම මණික තමයි මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන මණික ලබාගත්තු කෙනාට එයාගේ අතේ රුපියල් 1000ක් නැති වුණත් එයා සතුටින් ඉන්නවා. එයාගේ වටේ කිසිවෙක් නැති වුණත් එයා සතුටින් ඉන්නවා. මොකද එයාගේ වටින මණිකක් තියෙනවා. ඒ තමයි අවබෝධයේ මණික. ප්‍රඥාවේ මාණික්කය එයා පැලඳගෙන ඉන්නවා. එතන තමයි රැකවරණේ. එතන තමයි සතුට. එතන තමයි සැනසෙල්ල. සියල්ලම තියෙන එතන. සියල්ලම තියෙන එතන. ඒ නිසා මම යෝජනා කරන්නේ දේවල් අවබෝධ කරගන්න නැතුව වයසට යන්න එපා කියලා. එක දවසකින් හරි අපි වයසට යනකොට අපි මරණය කරා ලං වෙනකොට අපි වහ මේ සත්‍ය තේරුම් ගත යුතුයි. නැත්තම් පුදුම රිදිලි රිදෙන්නේ. පුදුම තරම් වේදනාවල් අපිට විඳින්න වෙනවා.
අපි හිතන්නේ ඉතින් ඇත්තට මේ විඳවන්නේ මේ දුක් විඳින්නේ අරයා නිසා මෙයා නිසා අහම කතා කළා මෙහෙම කතා කළා අහම කිව්වා මෙහෙම කිව්වා එහෙම කියන්නේ නැත්තම් මට දුකක් නැහැ අහම කරේ නැත්තම් මට දුකක් නැහැ කියලා කිව්වට ඇත්තම කාරණේ ඒක නෙමෙයි. අපි හැමෝගෙම දේවල් බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් අපිට චූටි දෙයක් වුණත් අපි විඳවනවා. මොකද අපි බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙන එහෙම නෙමෙයි කියලා. එහෙම නොවිය යුතුයි කියලානේ. එතකොට අපේ දුකේ හේතුවම තණ්හාව කියන එක පැහැදිලිනේ. එතකොට එයින් නිදහස් වෙච්ච මනුස්සයා මේ ලෝකෙම සැනසෙල්ලටපත් වෙනවනේ. එයින් නිදහස් වෙච්ච මනුස්සයා මේ ලෝකේ සැනසෙල්ලෙන් ඉන්න මනුස්සයා. කාගින්වත් බලාපොරොත්තු නොවි. මම දන්නවා එතෙන්ට හිත හදන එක අමාරුයි මටත් අමාරුයි. මාත් පුහුණු වෙනවා. ඔබටත් ඉතාම අමාරුයි. ඒත් මා යෝජනා කරනවා කොච්චර ඒක අසීරු වුණත් ඒක අතාරින්න එපා. එතන විතරමයි සනසෙල්ල තියෙන්නේ. එතන විතරමයි සනසෙල්ල තියෙන්නේ. අවබෝධය ඇතුලේ විතරමයි සනසෙල්ල තියෙන්නේ. ප්‍රඥාව දියුණු කර ගැනීම ඇතුලේ විතරමයි සනසෙල්ල තියෙන්නේ. ප්‍රඥාව දියුණු වෙන්න අපේ තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව දියුණු වෙන්න තරහ නැති වෙනවා. මෛත්‍රිය කරුණාව දයාව ආදරය උපදිනවා. ඒ මෛත්‍රිය කරුණාව දියුණු වෙන්න ආපහු තරහ නැති වෙලා යනවා. මේ දෙක එකට එකක් අනිත් පැත්ත පෝෂණය කරනවා. ප්‍රඥාව හරිය උදව්වක් කරනවා ද්වේෂය දුරු කරන්න. තණ්හාව දුරු කරන්න. මෝහය දුරු කරන්න. ඒ නිසායි නිතර බුද්ධිය දියුණු කරන දේවල් වලට අවධානය යොමු කරන්න කියන්නේ. වෛරය, ක්‍රෝධය, තරහව, ආසාව, ඊර්ෂ්‍යාව අල්පාශ්වාදයක් ලබා දෙනවද නැද්ද? ලබා දෙනවා. ඒ ආශ්වාදයට වසඟ වුණොත් සදාකාලිකව විඳෝ ඉන්න වෙයි. ඒ වෙනුවට බුදුදහමට අනුව මම බොහෝම මෙත්සිතින් ඔබට යෝජනා කරනවා. ප්‍රඥාව දියුණු කරන්න. බුදුහාමුදුරුවෝ දුකින් නිදහස් වෙන්නයි මාර්ගය කිව්වේ. දුකින් නිදහස් වෙන්න කියන වැඩපිළිවෙලේ මූලික හැම අංගයකින්ම කරන්නේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න උදව් කිරීමයි. ඒක තමයි උත්සාහ කළ යුත්තේ. ඉතින් අද දවසේ හෝරාවක පමණ කාලයක් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දුකින් නිදහස් වෙන්න වදාළ ඒ උතුම් වැඩපිළිවෙල පිළිබඳව සරල නමුත් ඊටාම ගැඹුරු සංකල්ප සාකච්ඡාවට ලක් කළා. ඔබ හැම කෙනෙක්ම මේ පැයක හෝරාවක පමණ කාලය තුල අපේ බුද්ධ පුතුන් ශ්‍රාවකයන් 450කට අධික පිරිසක් සජීවීව අඛණ්ඩව මේ දේශනාව ශ්‍රවණය කළා. මා යෝජනා කරනවා ඔබ හැම දිනාටම ඔබ ඊටාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කළා වගේම ඔබට පුළුවන්කම තිබෙනවා තව කෙනෙකුට මේ දේශනාව ශ්‍රවණය කරන්නට සලස්සන්න. බුද්ධ පුතුන් මුහුණු පොතේ මේ දේශනාව ෂෙයා කරලා එහෙම නැත්නම් හෙට උදෑසන බුද්ධ පුතුන් YouTube නාලිකාවට මේ දේශනාව එකතු වුණාම බුද්ධ පුතුන් YouTube නාලිකාව ඔස්සේ තමන්ගේ යහළු යෙහෙලියන්ට මේ දේශනා ශ්‍රවණය කරන්නට ලබා දෙන්න හුවමාරු කරගන්නට ඒ උපකාරයේ ධර්ම දාණය ඔබත් සිද්ධ කරන්නට අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට දායක වුණේ ජපානයේ ඔයිතා ප්‍රාන්තයේ පදිංචිව සිටින මම මේ ප්‍රාන්තයට ගිහිල්ලා නෑ ඇත්තටම ජපානයේ ඔයිතා ප්‍රාන්තයේ පදිංචිව සිටින උදේශිකා ශිරෝමණී මහත්මිය හෝමෙනවිය මම එතුමිය දන්නේ නෑ. එතුමිය තමයි මේ උතුම් පින්කමට දායකත්වය ගත්තේ. එතුමියගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රත්නපුර හංගමුව පදිංචිව ඉඳලා සිව් වසරකට සිට වසර 5කට පෙර අභාවයටපත් ආදරණීය අම්මා 2017 තුන්වෙනි මාසේ 31 වෙනිදා අභාවයටපත් ආදරණීය අම්මට ඒ වගේම මව්ගේ පාර්ශවයේත් පියාගේ පාර්ශවයේත් මියගිය සියලු ඥාතීන්ට අපි එතුමියගේ නමින් මියගිය ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා සපවත් වෙත්වා දුකින් මිදෙත්වා. ඒ වගේම අපේ තාත්තගෙත් අපේ අම්මගෙත් ආදරණීය මෑණිවරු දෙපළට ඒ වගේම ආදරණීය පියාණන් වහන්සේලා දෙපළට ඒ වගේම අපේ සොහොයුරාගේ බිරිඳගේ ආදරණීය මෞතුමියත් අභාවයටපත් වුණා. ඒ මෞතුමිය ඇතුළු කොට සියලුම අප නමින් මිය ගියපු මේ දේශනාව අහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින් නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා සුවපත් වෙත්වා සපවත් වෙත්වා
දුකින් මිදෙත්වා සසර ගමන නිමා කරගෙන අපේ ආදරණීය ඥාති හිත මිත්‍රාදීන් නිවන් අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුන උදේශිකා සිරෝමණී මහත්මිනියගේ ආදරණීය පියාණන් සුජීවත්ව සිටිනවා. ඒ වගේම සොහොයුරා සොහොයුරිය ඇතුළු මව්පිය දෙපාර්ශ්වයේම සියලු ඥාතීන්ටත් එතුමියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව චිරජීවනයේ ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම හෙට දවසේ ජන්මදිනය සමරන මගේ පියාණන් වහන්සේට, ඒ වගේම මගේ මව්තුමිය ඇතුළු කොට අද මේ උතුම් පින්කමට සම්බන්ධ වුණු සියලුම දෙනාටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව චිරජීවනයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. බණහපු ලංකාවාසී ලෝකවාසී සියලු සදහැවතුන්ටද දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට ඉහත සඳහන් කරන්නට යෙදුණු ඒ දායකත්වයේ ගත්ත පින්වත් මහත්මිනියගේ නමින් මියගිය මව්තුමිය ඇතුළු සියලු මියගිය ඥාතීන්ට අප හැම දෙනාටම උපදින හැම භවයකමත් අපට මේ භවය පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්ත පින කුසලය පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.